අයිබෝවන් අද මම ඔබට උගන්වන්නට යන මාතෘකාව වර්ග සමීකරණ. මේ වර්ග සමීකරණ විෂය කොටස තියෙන්නේ නිර්දේශයේ මුල් හරියේ. සාමාන්‍යයෙන් පෙළ පහු වෙලා උසස් පෙළට ගිහිල්ලා මුල් කාලයේ ශේෂ ප්‍රමේය භින්න භාග විෂය කොටස් වලට පස්සේ මුල් හරියෙම එන මාතෘකාවක්. මේක බිඳුව දැනුමින් පටන් අරගෙන කතා කරන්නම්. ඔයගලන්ට මෙතෙක්කල් උසස් පෙළ විභාගෙදී ඇවිල්ලා තියෙන අමාරුම පාස් පේපර් සියල්ලම විස්තර වෙන පරිදි අපි මෙහෙම ගමු මුලින්ම බලන්න. අපි ගන්නවා x කියලා විචල්්‍ය අගයක්, වෙනස් වෙන අගයක්. x විචල්්‍ය වෙනකොට බලන්න මම ගත්තොත් x ගන්න එක වගේ. පුංචි පන්තිවලදී ඔයගොල්ලෝ මේකට කිව්වා ප්‍රකාශනයක් කියලා. බලන්න මම ගන්නවා 2x වර්ගය ධන 3x ධන 4. මේකටත් ඔයගොල්ලෝ කියනවා x වල ප්‍රකාශනයක් කියලා. මම අර ගන්නවා 4 වරක් x වල 3 වෙනි බලය 5 වරක් x වල වර්ගය ධන 4x ධන 7 ප්‍රකාශනයක්. මෙතන එන මාත්‍රය නැත්නම් දර්ශකය එක වෙනකොට අපි මේකට කියනවා රේඛීය ප්‍රකාශනයක් කියලා. මෙතන මාත්‍රය දෙක වෙනකොට අපි ඕකට කියනවා වර්ග ප්‍රකාශනයක් කියලා. මෙතන මාත්‍රය 3 වෙනකොට අපි කියනවා ඝනජ ප්‍රකාශනයක් කියලා. අද අපේ මාතෘකාව වෙන්නේ වර්ගජ සමීකරණ. අපි ගමු ඉස්සෙල්ලම පටන් ගන්නවා වර්ගජ ප්‍රකාශනයකින්. 2x වල වර්ගය ධන 3x ධන 4. බලන්න අපිට මේ වෙලාවේදී අවශ්‍ය වෙනවා වර්ගජ සමීකරණයක් නිරූපණය කරන්න පොදු ආකාරයක් ලබා ගන්න. මේක පොදු ආකාරයක් නෙමෙයි, මේක විශේෂ වූ සමීකරණයක්. මම මෙතනින් එකක් දැම්මොත් ඒ සමීකරණෙ නෙමෙයි දැන් වෙන එකක්. මම ඇවිදගෙන යන අතර මෙතනට එකක් දැම්මොත් ඒ සමීකරණෙ නෙමෙයි මේක තවත් එකක්. ඇවිදගෙන යන අතරතුර මෙහෙම ලකුණ එකක් දැම්මොත් ඒක වෙනත් සමීකරණයක්. ආයෙත් මම ඇවිදගෙන යන අතර මෙහෙම පොඩ්ඩක් වෙනස් කළොත් වෙනත් සමීකරණයක්. මෙහෙම පොඩ්ඩක් වෙනස් කළොත් වෙනත් සමීකරණයක්. මේ වාගේ කළොත් වෙනත් සමීකරණයක්. මොගේ තව ඉලක්කමක් දැම්මොත් ආයෙත් වෙනස් සමීකරණයක්. එහෙමනම් අපි කොහොමද මේක ප්‍රකාශනයක් අපි කොහොමද වර්ගජ ප්‍රකාශනයක් පොදු ලෙස නිරූපණය කරන්නේ? අපි පාවිච්චි කරනවා ඉංග්‍රීසි සිම්පල් අකුරක්. ax වර්ගය ධන bx ධන c. වර්ග ප්‍රකාශනයක් පොදු ලෙස නිරූපණය කරන්න අපි උත්සාහ කරගෙන යනවා. මෙහෙම ලිව්වම බැරි වෙලා හරි අපි ඒ වලට බිඳුව ආදේශ කළොත් බිඳුවයි x වර්ගය ධන bx ධන c. බිඳුව වරක් ඕනෙම අගයක් බිඳුවයි ඉවත් වෙලා යනවා. ලැබෙනවා bx ධන c. එතකොට මේක වර්ග ප්‍රකාශනයක්. වර්ග ප්‍රකාශනයක් නෙමෙයි රේඛීය ප්‍රකාශනයක්. අනේ එහෙමනම් අපි වර්ග ප්‍රකාශනයක් නිරූපණය කරන්න හදනකොට මුලින්ම කියන්න ඕනේ a අසමානයි බිඳුව වන විට ax වර්ගය ධන bx ධන c වන විට ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව. පොදු ලෙස අපි සමාන බිඳුව මෙම ගමු. වර්ග ප්‍රකාශනයක් ax වර්ගය ධන bx ධන c
පොදු ලෙස වර්ග ප්‍රකාශනයක් නිරූපණය කරයි. ලියාගන්න ඒ අසමානයේ බිඳුව වන විට x වර්ගය ධන bx ධනසේ පොදු ලෙස වර්ග ප්‍රකාශනයක් නිරූපණය කරයි. දැන් බලන්න. අපි කතා කරන මාතෘකාව වර්ග සමීකරණ අපිට ඇවිල්ලා තියෙනවා වර්ග ප්‍රකාශනයක්. අපි කොහොමද වර්ග සමීකරණයක් ගන්නෙ දැන්? බලන්න. අපි කියනවා ඒ අසමානයි බිඳුව වන විට ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව මගින් වර්ගජ ප්‍රකාශනයක් පොදු ලෙස නිරූපණය වෙනවා කියලා. ලියා ගන්නවා නම් නෝට් එකක් ලියා ගන්නවා නම් ලියාගත්තොත් වඩා හොඳයි. ඒ අසමානයේ බිඳුව වෙන විට x වර්ගය ධන bx ධන c සමානයි බිඳුව මගින් වර්ගජ සමීකරණයක් පොදු ලෙස නිරූපණය වෙයි. ගණිතයේ ස්වභාවය තමයි අහගන්න ගමන් කොලයක ලියාගත්තොත් තමයි වැඩිපුර ඇතුළාන්තයට ඇතුළට සබ්ජෙක්ට් එක බහින්නේ. කොලයක් අරන් ලියා ගන්න බලන්න. ඊළඟ මාතෘකාව ලියන්න වර්ගජ සමීකරණයක මූල. වර්ග සමීකරණයක මූල. वर्ग समीकरणयක මූල බලන්න මන් ඔයාගෙන් අහනවා මොකක්ද වර්ග සමීකරණයක මූල කියන්නේ කියලා. මොකක්ද වර්ග සමීකරණයක මූල කියන්නේ? බලමු මෙහෙම. අපි යමු 9 පන්ති ගණිතයට. x වල වර්ගය ඍණ 3x ධන 2 සමානයි බිඳුව වර්ග සමීකරණේ මූල හොයන්න කියමු. සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලේ 9 වසරේදී මේ ගණන් හැදුවා ඔයා. මෙතන x වල වර්ගය නිසා දානවා xx දෙක අපි කියනවා එකවරක් 2 කියලා. මම මෙතනට ඍණ දාලා බිඳුව කළොත් බලන්න මේ අගයන් දෙක වැඩි කළාම x වර්ගය වෙනවා මේ අගයන් දෙක වැඩි කළාම 2 එනවා ඍණ 1x ඍණ 2x ඍණ 3x ඔය ගුණිතය බිඳුව වෙන්න x ඍණ 1 සමානයි බිඳුව හෝ x ඍණ 2 සමානයි බිඳුව x සමානයි 1 හෝ x සමානයි 2 වර්ගජ සමීකරණයක මූල. දැන් බලන්න අපි මම එහෙම කළා ඉවර වෙලා ඔයාගෙන් ආයෙත් අහනවා මොකක්ද වර්ගජ සමීකරණයක මූල කියන්නේ කියලා. උත්තරයක් එනවද බලන්න. මොකක්ද වර්ගජ සමීකරණයක මූල කියන්නේ? බලන්න. අපි ඔය අගය අරගෙන මේ සමීකරණය ආදේශ කරනවා. එකේ වර්ගය 1යි ඍණ 3 වරක් 1 ධන 2 සමාන වෙනවා බිඳුවට. මේ මූලය සමීකරණය ආදේශ කළාම බිඳුවට සමාන වෙනවා. x වල අගයක් ආදේශ කළාම සමීකරණයේ බිඳුවට සමාන වෙනවා නම් අපි කියනවා ඒ අගය මේ සමීකරණය තෘප්ත කරනවා කියලා. ආයෙත් බලන්න අනිත් මූලය x සමානයි 2 අරගෙන මේකේ ආදේශ කළා බලනවා. 2 වර්ගය 4යි 3 වරක් 2 6යි ධන 2යි සමානයි බිඳුවයි. ආදේශ කළාම බිඳුවට සමාන වෙනවා තෘප්ත කරනවා. වර්ගජ සමීකරණයක මූල ඒ සමීකරණය තෘප්ත කරන x වල අගයන්ට අපි කියනවා ඒ සමීකරණයේ මූල කියලා. ලියාගන්න. वर्गज समीकरण को वर्ग समीकरण तृप्त करन x वल अगयन वर्ग समीकरण तृप्त करन x वल अगयन समीकरण मूल लेसिन हंदुनवाय. समीकरण तृप्त करन मूल समीकरण तृप्त करन x वल अगयन समीकरण मूल लेसिन हंदुनवाय. බලන්න
මේ වර්ගජ සමීකරණය දීලා මූල සොයන්න කිව්වා එව්වා 9 පන්ති ගණිතය. දැන් මම තව සමීකරණයක් ගන්නවා. 2x වල වර්ගය ධන 5යි x ධන 1 සමාන බිඳුව. මේක අහගන්න ගමන් ඔබත් කුලයක මේ ටික ලියා ගන්න. අහන් හිටියොත් මනසට වදින්නේ නැහැ. කුලයක ලියා ගන්න, කොල කැල්ලක ලියා ගන්න. බලන්න. මේකේ මූල සොයන්න ඕනේ. කොහොමද කරන්නේ? අපි සමීකරණේ පුරාම x වර්ගයේ සංගුණකයෙන් බෙදනවා. 9 පන්ති ගණිතය. සමීකරණේ පුරාම x වර්ගයේ සංගුණකයෙන් බෙදනවා. ඊළඟට මේ x වර්ගය එනකොට x වර්ගයේ හරියටම වර්ගමූලය ගන්නවා x වල සංගුණකෙන් භාගයක් ගන්නවා. මේක දෙකෙන් බෙදුවම 5 බෙදීම 4. මුළු වගේ වර්ග කරනවා. දැන් බලන්න මේක වර්ග කළොත් මොකක්ද දෙන්නේ? a ධන b වර්ග කළාම මොකක්ද දෙන්නේ? 9 පන්ති ගණිතය. ඒ වර්ගය ධන 2යි ab ධන b වර්ගය. එහෙනම් මෙයාගේ වර්ග කළාම එනවා x වල වර්ගය ඔය පද දෙක වැඩි කරලා දෙකෙන් වැඩි කළාම මේක කැපිලා ගිහිල්ලා 5 බෙදීම 2x එනවා. මේක වර්ග කළාම වැඩිපුර එනවා තව 5 වරක් 5 25යි 4 වර්ගය 16යි. දැන් මේ 25 බෙදීම 16 මෙතන නෑ. ඒ නිසා මම කරන්නේ ඒ 25 බෙදීම 16 ඒ 25 බෙදීම 16 අඩු කරනවා. දැන් මේ අගය ප්‍රසා වර්ග කළාම 25 බෙදීම 16ක් එනවා. ඒකෙන් මේක අඩු වෙනවා. අන්න එහෙම වෙනකොට මෙන්න මේ කොටස දෙකම එකයි. වැඩිපුර අප 25 බෙදීම 16 අඩු කළා. අර ඉතිරි භාගය ධන භාගය අපි ලියවා. සමාන බිඳුව. ධන භාගය සමාන බිඳුව. දැන් බලන්න ලැබෙනවා x ධන 5 බෙදීම 4 වර්ගය සමානයි. මේ පද දෙක අනිත් පැත්තට දාන්න. 25 බෙදීම 16 ඍණ භාගය. 16 පොදු හරය ලෙස ගන්න. 25 දෙකේව 16ට 8ක් තියෙනවා 8 ලැබෙනවා සමානයි 25න් 8ක් අඩු කළාම 17 බෙදීම 16. දැන් දෙපැත්තෙම වර්ගමූල ගන්න. දෙපැත්තෙම වර්ගමූල ගන්න ලැබෙනවා x ධන 5 බෙදීම 4 සමානයි වර්ගමූල 17 බෙදීම 16 වර්ගමූලය 4යි. වර්ගමූලය ගන්නකොට එක පැත්තකට දානවා ධන හෝ ඍණ. වර්ගමූලය ගන්නකොට එක පැත්තකට දානවා ධන හෝ ඍණ. බලන්න ලැබෙනවා x වල අගය සමානයි මේ 5 බෙදීම 4 අනිත් පැත්තට දාන්න. ඍණ 5 බෙදීම 4 ධන හෝ ඍණ වර්ගමූල 17 බෙදීම 4 ධන හෝ ඍණ වර්ගමූල 17 බෙදීම 4 ලියන්න. මේ ධන හෝ ඍණ වලින් එකිනෙක වෙනස් අගයන් දෙකක් ලැබේ. මේ ධන හෝ ඍණ වලින් එකිනෙක වෙනස් අගයන් දෙකක් ලැබේ. එවිට සමීකරණයේ මූල x සමානයි ඍණ බෙදීම 4 ධන වර්ගමූල 17 බෙදීම 4 හෝ x වල අගය සමානයි ඍණ 5 බෙදීම 4 ධන අගය ගත්ත. දැන් ගන්නවා ඍණ අගය. ඍණ වර්ගමූල 17 බෙදීම 4. බලන්න වර්ගජ සමීකරණයට එකිනෙක වෙනස් මූල දෙකක් එනවා. ඊළඟට ඔයාට මේක පුංචි කාලේ පොඩි පන්තිවල ගණිතය ඔයාට හුරු නැත්නම් මේක අලුත් වගේ දැනෙනවා නම් වීඩියෝ එක පොඩ්ඩක් නතර කරලා
දෙතුන් වතාවක් ඔක සුළු කරලා දැන් ආපහු වෙන වීඩියෝ එකට බලන්න. ලියන්න මාතෘකාවක් වර්ග සමීකරණයක මූල. වර්ග සමීකරණයක මූල. පහලින් ලියන්න ඒ අසමාන බිඳුව ax වර්ගය ධන bx ධන c සමාන බිඳුව වර්ගජ සමීකරණේ මූල සලකමු. වර්ගජ සමීකරණේ මූල සලකමු. බලන්න වර්ගජ සමීකරණේ මූල සලකමු. බලන්න පළවෙනි පියවර මොකද්ද? මුල්ම පියවර. අපි මුළු ප්‍රකාශනයේම බෙදනවා x වර්ගයේ සංගුණකයේ දෙකෙන්. මුළු ප්‍රකාශනයේම බෙදනවා x වර්ගයේ සංගුණකයේ a වලින්. b බෙදීම ax ධන c බෙදීම a සමාන බිඳුව. මේක බෙදනකොට ඔයා කියන්නට ඕනේ ඒ අසමාන බිඳුව කියලා. මොකද ඒ සමාන බිඳුව නම් බෙදන්න බැරි හන්දා. දැන් ඊළඟට මෙතනදී එහෙම කියන අවශ්‍ය නැහැ. දෙක බිඳුව නෙමෙයි බව දන්නවා. මෙතන කියන්නට ඕනේ. බලන්නමයි. අපි ගන්නවා x වර්ගයේ වර්ගමූලය x. b වල සංගුණකෙන් භාගයක් ගන්නවා 2a පූර්ණ වර්ගය. මේක වර්ග කළාම එන b වර්ගය බෙදීම 4ක් ඒ වර්ගය අපි අඩු කරනවා. ධන c බෙදීම a සමාන බිඳුව. බලන්න මෙතන එන මේ අගේ වර්ගය අඩු කළා මේ කැල්ල ගත්තා. මෙතන එන මේ අගේ වර්ගය අඩු කළා මේ කොටස ගත්තා. දැන් ඔයාට ලැබෙනවා සමීකරණේ මූල x ධන b බෙදීම 2a. සමීකරණේ මූල සුළු කරගෙන යනකොට ඔයාට ලැබෙනවා x ධන b බෙදීම 2a වර්ගය සමාන මේ පද අනිත් පැත්තට දාමු b වර්ගය බෙදීම 4a වර්ගය. මෙහාට ගත්තම ධන වෙනවා ඍණ c බෙදීම a. දැන් ලැබෙනවා x ධන b බෙදීම 2a. දැන් ලැබෙනවා x ධන b බෙදීම 2a. දෙපැත්තෙම වර්ගමූලය ගන්න. x ධන b බෙදීම 2a ගේ වර්ගය සමාන වෙන. මෙතන ගන්න පොදු හරය 4a වර්ගය කියලා. ඒතර මේ b වර්ගයේ ඒ වාගෙම එනවා ඍණ. ඒට අමතරව පොදු හරය 4a තියෙනවා. ඒ 4a වලින් c වැඩි වෙනවා 4ac. දෙපැත්තෙම වර්ගමූලය ගන්න. x ධන b බෙදීම 2a සමානයි 4ක් a වර්ගයේ වර්ගමූලය ගත්තම 2a. මේ කොටසේ වර්ගමූලය නම වර්ගමූල b වර්ගයේ ඍණ 4ac. ඔයා දන්නවා වර්ගමූල ගන්නකොට එක පැත්තකට ධන හෝ ඍණ ගන්නට ඕනේ. දැන් බලන්න ලැබෙනවා x වල අගය සමානයි. මේ b බෙදීම 2a සමාන ලකුණේ මේ පැත්තට ගන්නවා. ලැබෙනවා ඍණ b බෙදීම 2a ධන හෝ ඍණ වර්ගමූල b වර්ගය ඍණ 4ac බෙදීම 2a x වලගේ සමානයි. ඔයා ගන්න 2a පොදුයි කියලා ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගයේ ඍණ 4ac. දැන් ඔයාට 9 පන්තියේදී ගණිතය උගන්වපු මිස් නැත්තම් සර් මතක් වෙයි. මොකද සමහර ගුරුවරු මේක ලියා ගන්න දෙනවා ළමයින්ට ගණන් වල හරි වැරදි චෙක් කරලා බලා ගන්න. අද අපි ඔන්න සාධනේ එහෙම් පිටින්ම ගත්තා. එදා පුංචි කාලේ මේක අමතක වුණා නම් ලොකු වරදක් නෙමෙයි. අද අමතක තියෙන්න ඕනේ අවශ්‍යමයි. සමීකරණේ මූල x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගයේ ඍණ 4ac.
ऋण b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගයේ ඍණ 4යි ac බෙදීම 2යි බලන්න පළවෙනි ලියන්න මෙහි ධන හෝ ඍණ වලින් එකිනෙක වෙනස් මූල දෙකක් ලැබේ. මෙහි ධන හෝ ඍණ වලින් එකිනෙක වෙනස් මූල දෙකක් ලැබේ. ලියන්න එවිට වර්ගජ සමීකරණයේ මූල එවිට වර්ගජ සමීකරණයේ මූල එවිට वर्ग समीकरणे मूल බලන්න අපි ධන ගත්තොත් එනවා x සමානයි ඍණ b ධන වර්ගමූල b වර්ගය ඍණ 4යි ac බෙදීම 2යි හෝ මේ ධන හෝ ඍණ වලින් ධන අගය ගත්තා. දැන් ගන්නවා ඍණ අගය. ඒතර එනවා x සමානයි ඍණ b ඍණ වර්ගමූල b වර්ගය ඍණ 4යි ac බෙදීම 2යි. බලන්න වර්ගජ සමීකරණයේ මූල ඊළඟට අපි මෙන්න මෙහෙම ගමු. ඔයා ධන 3 අරගෙන වර්ග කළොත් එනවා ධන 9. ඍණ 3 අරගෙන වර්ග කළොත් ආයෙත් එනවා ධන 9. අපි එතකොට ධන 9 වර්ගමූලය ගත්තොත් එනවා ධන හෝ ඍණ 3. බලන්න හිතන්න ඔබ ගන්නවා කියලා ඍණ 9 වර්ගමූලය මොකද්ද වෙන්නේ? ලියාගන්න විදියක් නැහැ. ධන 3 වර්ග කළත් ධන 9යි ඍණ 3 වර්ග කළත් ධන 9යි. මේකේ මූල නැහැ. අපි කියනවා වර්ගමූලයක් තුල ඍණ අගයක් එනකොට මූල අතාත්විකයි කියලා. වර්ගමූලයක් තුල ඍණ අගයක් එනකොට මූල අතාත්විකයි. බලන්න ළමයි. මෙතන වර්ගමූලයක් තුල අගයක් එනවා. ඉතින් ඒක ධන අගයක් වුණොත් ධන අගයේ වර්ගමූලය තාත්විකයි පවතිනවා. ඒක ඍණ අගයක් වුණොත් ඒකේ මූල පවතින්නේ නැති වෙනවා. ඍණ අගයක් වුණොත් වර්ගමූලය අතාත්වික වෙනවා. මේක ඇල අතාත්වික වෙනවා. ඉතින් බලන්න මේ b වර්ගය ඍණ 4යි ac මගින් අපිට පුළුවන් මේකේ මූල ගැන අදහස් පළ කරන්න. ධන නම් තාත්විකයි ඍණ නම් අතාත්විකයි. මේ අදහස් පළ කරනවා කියන එකට සිංහල භාෂාවේදී කියනවා විවේචනය කරනවා කියලා. හොඳ හෝ නරක අදහස් පළ කරනවා. නිසා මේකට කියනවා විවේචකය කියලා. විවේචකය කියලා සංකේතයක් දානවා ඩෙල්ටා. ඩෙල්ටා සමානයි b වර්ගයේ ඍණ 4යි ac වර්ගජ සමීකරණේ විවේචකය කියලා හඳුන්වනවා. අපි ගන්නවා පළවෙනි අවස්ථාවේ එක ඩෙල්ටා සමානයි b වර්ගය ඍණ 4යි ac වඩා විශාලයි බිඳුව බන විට. ලියන්නේ විට b වර්ගය ඍණ 4යි ac ධන අගයකි. b වර්ගය ඍණ 4යි ac ධන අගයකි. එවිට සමීකරණයේ මූල x සමාන වෙනවා ඍණ b ධන වර්ගමූලයේ ඇතුලේ ධන අගයක් බෙදීම 2a හෝ x වල අගය සමානයි ඍණ b ඍණ වර්ගමූලයේ ඇතුලේ ධන අගයක්
බෙදීම දෙකයි. දැන් බලන්න වර්ගමූලයේ ඇතුලේ ධනාගයක් එනකොට තාත්විකයි. වර්ගමූලයේ ඇතුලේ ධනාගයක් එනකොට තාත්විකයි. එනම් සමීකරණේ මූල දෙකම තාත්විකයි. ඒ වගේම බලන්න මෙතන මේ වර්ගමූලයේ එකතු කරලා දෙකයි වලින් බෙදලා මෙතන මේ වර්ගමූලයේ එකතු කරලා දෙකයි වලින් බෙදලා මෙතන මේ වර්ගමූලයේ අඩු කරලා දෙකයි වලින් බෙදලා එකතු කරලා දෙකයි වලින් බෙදලා අඩු කරලා දෙකයි වලින් බෙදලා රාගයන් දෙක වෙනස් වෙනවා. මූල තාත්විකයි එකිනෙක වෙනස්. අපි වෙනස් බව කියන්න ගණිතයේදී පාවිච්චි කරන වචනයක් මූල තාත්වික අපි කියනවා ප්‍රබින්න කියලා. මූල තාත්වික ප්‍රබින්න වේ. මූල තාත්වික ප්‍රබින්න වේ. බලන්න ඉතින් එනවා b වර්ගය ඍණ 4යි ac ධන අගයක් නම් මූල තාත්විකයි ප්‍රබින්නයි. ඊළඟ දෙක b වර්ගය ඍණ දෙක b වර්ගය ඍණ 4යි අපි ඩෙල්ටා කියමු සමානයි. b වර්ගය ඍණ 4යි එසේ සමානයි බිඳුව වන විට. ඒතර b වර්ගය ඍණ 4 එසේ බිඳුව එක ආයි පාරක් ලියන්න ඕනේ නැහැ මේ බිඳුවයි කියලා. ඒක බිඳුවයි. ලියන්නේ එවිට සමීකරණේ මූල එවිට සමීකරණේ මූල x වලගේ සමාන වෙනවා ඍණ b ධන වර්ගමූලයේ ඇතුලේ ඉන්නේ බිඳුව. බෙදීම දෙකයි. හෝ x වල අගේ ලැබෙනවා ඍණ b ඍණ වර්ග මූලයේ ඇතුලේ එනවා බිඳුව බෙදීම දෙකයි. කෙනෙක් සමානයි ඍණ b බෙදීම දෙකයි a හෝ x සමානයි ඍණ b බෙදීම දෙකයි. මූල දෙක තාත්විකයි. ඇයි තාත්වික? වර්ගමූලයක් ඇතුලේ තියෙන ඍණ ඉලක්කමක් නැහැ. වර්ගමූලයක් ඇතුලේ ඍණ අගයක් ආවොත් අතාත්විකයි. ඒතර මෙතන ඉගෙන වැඩිපුර හිතන්න ආස දරුවෙක් මගෙන් අහන්න පුළුවන් අතාත්වික වෙන්නේ වර්ගමූලයක් තුල ඍණ අගයක් ආවොත් විතරද කියලා. පිළිතුර ඔව්. වර්ගමූලයක් තුල ඍණ අගයක් ආවොත් මේකට සම්බන්ධ කළ මොනව තිබ්බත් මෙන්න මේ වර්ගමූලය තුල ඍණ අගයක් ආවම අතාත්විකයි. ගණිතයේ අතාත්වික සංඛ්‍යා ගැන වෙනම පාඩමක් තියෙනවා සංකීර්ණ සංඛ්‍යා කියලා. ඒක ඉන්නේ නිර්දේශයේ ඉදිරියේදී. බලාපොරොත්තු වෙන ඒ සියල්ලටම වීඩියෝ පාට කටල බැගින් නිකුත් කරන්න. බලන්න මූල දෙක තාත්විකයි සමානයි. මූල දෙක තාත්විකයි සමානයි. අපි කියනවා මූල තාත්වික සමාන වේ කියලා. මූල තාත්වික සමාන වේ. b වර්ගය ඍණ 4 සමානයි බිඳුව කොට. ඊළඟ ගන්න තුන්වෙනි අවස්ථාව b වර්ගය ඍණ 4යි ac ඩෙල්ටා සමානයි b වර්ගය ඍණ 4යි ac වඩා කුඩයි බිඳුව වන විට. ලියන්නේ විට b වර්ගය ඍණ 4යි ac ඍණ අගයකි. ඍණ අගයකි. ලියන්නේ එවිට සමීකරණේ මූල x සමානයි ඍණ b ධන වර්ගමූල. බාන b වර්ගයේ ඍණ 4යි ac ඍණ අගයක්. බෙදීම දෙකයි. සමීකරණේ මූල x සමානයි ඍණ b ධන වර්ගමූල ඇති ඍණ අගයක් බෙදීම දෙකයි. හෝ x වල අගය සමානයි ඍණ b ඍණ
වර්ගමූලය ඇතුලේ ඍණ අගයක් බෙදීම දෙකයි. බලන්න. ඔය වර්ගමූලයේ ඇතුලේ ඍණ අගයක් ආපු ගමන් අතාත්විකයි. වර්ගමූලයේ ඇතුලේ ඍණ අගයක් ආපු ගමන් අතාත්විකයි. අපි කියනවා සමීකරණේ මූල අතාත්වික වේ. සමීකරණේ මූල අතාත්වික වේ. දැන් වැඩිපුර හිතන දරුවෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ වීඩියෝ එක බලනකොට ඔයාට ගුරුවරයාගෙන් ප්‍රශ්න අහන්න බෑනේ. ඒ නිසා ගුරුවරයා එන්න තියෙන ප්‍රශ්න ටික ඔක්කොම පැහැදිලි කරලා දීගෙන යන්න ඕනේ. ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන්. කියයි ඔබ ලියවා මූල අතාත්වික වේ කියලා. ඔයා මගෙන් ආයි මූල අතාත්වික ප්‍රබින්නද මූල අතාත්වික සමානද? මෙතන ළමයි සමාන වෙනකොට අපි කියනවා මූල තාත්වික සමපාත කියලා. ඒකත් හදාගන්න. මූල තාත්වික සමපාත. ඔය ආහයි මූල තාත්විකයි ප්‍රබින්නයිද තාත්විකයි සමපාතයි. ආහයි මේ මූල අතාත්විකයි ප්‍රබින්නයිද අතාත්විකයි සමපාතයිද කියලා. මට උත්තරයක් දෙන්න උත්සාහ කරන්න. මේ මූල අතාත්විකයි ප්‍රබින්නයි කියන එක වෙනස්ද අතාත්විකයි සමානයිද? මොකද ඔයාට එන උත්තරේ? බලන්න දරුවනේ මේ මූල අතාත්විකයි කියන්නේ එහෙමව නැහැ. පවතින්නේ නැහැ. එහෙම දේවල් නැහැ. එහෙම එකක් පවතින්නේ නැහැ. එහෙම නැහැ. නැත්තම් කොහොමද සමාන වෙන්නේ? නැත්තම් කොහොමද වෙනස් වෙන්නේ? නැහැ. එහෙම දේවල් නැහැ. ඒ නිසා වෙනස් වෙන්න හෝ සමාන වීමක් ගැන කියන්න බෑ. අපි මූල අතාත්වික වෙයි කියලා නතර කරනවා. බලන්න. මෙතෙක් වෙලා කියපු විෂය කොටස් ටික සාරාංශ කළොත් මෙතෙක් වෙලා කියපු කොටස් ටික සාරාංශ කළොත් එක ඩෙල්ටා සමානයි b වර්ගය ඍණ 4ac වඩා විශාලයි බිඳුව මූල තාත්වික ප්‍රබින්න වෙනවා. දෙක ඩෙල්ටා සමානයි b වර්ගය ඍණ 4ac සමානයි බිඳුව වෙනකොට මූල තාත්වික සමපාත වෙනවා. 3 ඩෙල්ටා සමානයි b වර්ගය ඍණ 4ac වඩා කුඩයි බිඳුව වෙනකොට මූල අතාත්වික වෙනවා. කටපාඩමින් තියාගන්න ඕනේ. බලන්න b වර්ගයේ ඍණ 4ac වඩා විශාලයි බිඳුව මූල තාත්විකයි ප්‍රබින්නයි. b වර්ගය ඍණ 4ac සමානයි බිඳුව මූල තාත්විකයි සමපාතයි. b වර්ගයේ ඍණ 4ac වඩා කුඩයි බිඳුව මූල අතාත්විකයි. දැන් බලන්න මෙතනදී තාත්විකයි ප්‍රබින්නයි තාත්විකයි සමපාතයි. ඔය කාරණා දෙක ඔය ගණිතමය ලාක්ෂණික දෙක එකතු කළාම ඒ අවස්ථා දෙකේදීම තාත්විකයි. අපි කියනවා මූල තාත්වික වෙන්න අවශ්‍යතාවය b වර්ගයේ ඍණ 4ac මේ දෙකම එකට ගන්නවා. වඩා විශාලයි බිඳුව හෝ සමානයි බිඳුව. මූල තාත්වික වෙන අවශ්‍යතාවයේ b වර්ගයේ ඍණ 4ac වඩා වැඩි හෝ සමාන බිඳුව. අපි මේ කියපු කාරණා ඔක්කොම සාරාංශ කරනවා දැන්. එනම් මම කැපිටල් අකුරු දාලා ලියනවා. කැපිටල් A අසමාන බිඳුව වන විට ax වර්ගය ධන bx ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුවේ වර්ගජ සමීකරණේ මූල තාත්වික වීම සඳහා අවශ්‍යතාවය. මූල තාත්වික වීම සඳහා අවශ්‍යතාවය.
B වර්ගය ඍණ 4යි AC වඩා වැඩි හෝ සමානයි බිඳුව වෙන්න ඕනේ. කටපාඩමින් මතක තියාගන්න. ඒ අසමානයි බිඳුව වෙනකොට බලන්න ඒ අසමානයි බිඳුනොට ax වර්ගය ධන bx යන c සමානයි බිඳුව වර්ගජ සමීකරණයේ මූල තාත්වික වීම සඳහා අවශ්‍යතාවය b වර්ගය ඍණ 4යි ac වඩා විශාලයි බිඳුව වඩා විශාලයි හෝ සමානයි බිඳුව වඩා විශාලයි බිඳුව නම් තාත්විකයි ප්‍රබින්නයි වඩා කුඩයි බිඳුව නම් අතාත්විකයි. ගත්තේ වර්ගජ සමීකරණයක මූල තාත්වික වෙන්න අවශ්‍යතාවය. දැන් අපි ගනිමු ඔය යටතේ මුල්ම ගැටලුව මම ඔබට ඉදිරිපත් කරා. බලන්නේ ගානේ කියවෙනවා x වල වර්ගය ඍණ 2x x වල වර්ගය ඍණ 2x ධන k ඍණ 4 සමානයි බිඳුව වර්ගජ සමීකරණයේ මූල තාත්වික වීම සඳහා kට ලබාගත හැකි වැඩිම අගය සොයන්න. අපි ගානට ඇතුළත් වෙමු. x වල වර්ගය ඍණ 2x ධන k ඍණ 4 සමානයි බිඳුව. මම මෙතන දානවා 1 කියලා ගියා. බලන්න මේ 1 හැසිරෙනවා කැපිටල් A වගේ ඍණ 2 හැසිරෙනවා කැපිටල් B වගේ මේ අගේ හැසිරෙනවා කැපිටල් C වගේ. මූල තාත්වික වීම සඳහා b වර්ගය ඍණ 4යි AC වඩා වැඩි හෝ සමානයි බිඳුව වෙන්න ඕනේ. b වර්ගය මූල තාත්වික වීම සඳහා b වර්ගය ඍණ 4යි A වලගේ 1 C වලගේ k ඍණ 4 වඩා වැඩි හෝ සමානයි බිඳුව විය යුතුය. තනිකරම සිද්ධාන්තය අතිරේක ආදේශ කළා. බලන්න මේ සමීකරණේ මූල තාත්වික වෙන්න b වර්ගය ඍණ 4යි AC වඩා වැඩි හෝ සමානයි බිඳුව b වර්ගය ඍණ 4යි AC වඩා වැඩි හෝ සමානයි බිඳුව වෙන්න ඕනේ. බලන්න ඍණ 2 වර්ග කළාම එනවා ධන 4ක් ඍණ 4 වරක් k ඍණ 4 වඩා වැඩි හෝ සමානයි බිඳුව මුළු ප්‍රකාශනයේම k 4ෙන් බෙදන්න 1 ඍණ k ඍණ 4 වඩා වැඩි හෝ සමානයි බිඳුව 1 ඍණ k ඍණ වරක් ඍණ ධන වෙනවා 4 වඩා වැඩි හෝ සමානයි බිඳුව 4යි 1යි 5යි වඩා වැඩි හෝ සමානයි k. බලන්න මූල තාත්වික වෙන්නට නම් k වඩා කුඩා හෝ සමානයි 5 වෙන්න ඕනේ. k වලගේ 5ට වඩා අඩුයි හෝ සමාන වෙන්න ඕනේ. එහෙනම් k ට ගන්න පුළුවන් වැඩිම අගය 5යි. ලියන්නේ විට මූල තාත්වික වීම සඳහා එවිට මූල තාත්වික වීම සඳහා kට ලබාගත හැකි එවිට මූල තාත්වික වීම සඳහා kට ලබාගත හැකි වැඩිතම අගය k සමානයි 5 වෙයි. වැඩිතම අගය k සමානයි 5 වෙයි. අපි ගනිමු ඊළඟ තවත් ගැටලුවක්. බලන්න මම ඔබට ගන්න දෙවෙනි ගැටලුව මෙහිම ඉදිරිපත් කරනවා. කියනවා x ඍණ a x ඍණ b සමානයි c වර්ගය සමීකරණයේ මූල තාත්වික බව පෙන්වන්න. බලන්න
අපි දන්න එකම තියරි එක තමයි ax වර්ගය ධන bx යන c සමානයි බිඳුව මූල තාත්වික වෙන්න අවශ්‍යතාවය b වර්ගය ඍණ 4ac වඩා වැඩි වූ සමානයි බිඳුව මූල තාත්විකයි බව පෙන්වන්න නම් අපි පෙන්වන්න ඕනේ මේ සමීකරණේ b වර්ගය ඍණ 4ac ධනාගයක් බව. බලන්න මේ සමීකරණය මේ ස්වභාවයෙන් නෙමෙයි. අපි දන්නේ මේ ස්වභාවයේ ගණන් ගැන කතා කරන්න දැනට. එහෙනම් අපි මුල්ම පියවර වෙන්නේ මොකද්ද? ඔය ගැටලුව අරගෙන බලන්න. ගැටලුවේ තියෙනවා x ඍණ a x ඍණ b සමානයි c වර්ගය. ඔය අගේ මේ ආකාරයට හරව ගන්න උත්සාහ කරනවා බලන්න. අපේ ආකාරයට හරව ගන්න උත්සාහ කරනවා බලන්න. x වලින් x වැඩි කළාම x වල වර්ගය ඍණ ax එනවා. මේ දෙන්න වැඩි කළාම මේ දෙන්න වැඩි කළාම එනවා ඍණ bx. එකට ගත්තොත් ඍණ පොදුයි a ධන b වරක් x ඍණ a ඍණ b වලින් වැඩි වුණාම ධන ab වෙනවා. සමානයි c වර්ගය. බලන්න. මේ ආකාරයට හරවන්න නම් එයාගේ සමානයි බිඳුව වෙන්න ඕනේ. එහෙනම් අපි මේක ආයෙත් සකස් කරනවා x වල වර්ගය ඍණ a ධන b වරක් x ධන ab අපි මේ c වර්ගයේ සමාන ලකුණ ඇතුළට ගන්නවා සමානයි බිඳුව. අන්න දැන් ওই ප්‍රකාශනය අපි හරවගත්ත අපි දන්න ආකාරය බවට. නොදන්න ආකාරයේ ගාන දන්න ආකාරයේ ගාන බවට ඉස්සෙල්ලා හරව ගන්න. අයිත් කියන්නම් නොදන්න ස්වභාවයේ නොදන්න ආකාරයේ ගාන දන්න ආකාරයේ ගාන බවට ඉස්සෙල්ලා හරව ගන්න. මම මෙතනට දානවා එකක්. බලන්න. ඔය එක හැසිරෙනවා කැපිටල් A වාගේ. ඍණ එක A ධන B හැසිරෙනවා කැපිටල් B වාගේ. මේ අගේ හැසිරෙනවා කැපිටල් C වාගේ. දැන් බලන්න මේකේ මූල තාත්වික බව පෙන්වන්න ඕනේ. තාත්වික බව පෙන්වන්න නම් අපි පෙන්වන්නට ඕනේ B වර්ගයේ ඍණ 4ac ධන කියලා. තාත්වික බව පෙන්වන්නට ඕනේ. අන්න එතකොට පෙන්වන්න ඕනේ b වර්ගයේ ඍණ 4ac ධන කියලා. බලන්න අපි ගන්නවා ඩෙල්ටා සමානයි b වර්ගය ඍණ 4ac. ලියන්න බෑ වඩා වැඩි හෝ සමානයි බිඳුව කියලා. ලියන්න බෑ අපි ඒක වඩා වැඩි හෝ සමානයි බිඳුව කියලා ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. අයි මේකේ මූල තාත්වික බව පෙන්වන්න කියනවා. බලන්න. ලැබෙනවා ඍණ එක එනවා a ධන b අපි ගන්නම මුළු අගේ වර්ගය ඍණ 4 වරක් a වෙනුවට තියෙන්නේ 1 c වෙනුවට තියෙනවා ab ඍණ c වර්ගය. දැන් මෙහෙම දැන් මේක ධන කියලා පෙන්වන්න ඕනේ. බලන්නමයි. අපි මෙහෙම ගන්නවා ඍණ අගය අරගෙන වර්ග කළාම ධන වෙනවා. මේ කොටස වර්ග කළාම එනවා a වර්ගය ධන 2ක් ab ධන b වර්ගය. ඍණ 4න් ab වැඩි කළාම ඍණ 4යි ab. ඍණ වලින් ඍණ වැඩි කළාම ධන වෙනවා 4යි c වර්ගය. දැන් අවශ්‍යතාවය ඔයාගේ ධන බව පෙන්වන්න. අපි මෙහෙම ගන්නවා බලන්න. a වල වර්ගය ධන 2යි ab ඍණ 4යි ab සුළු කළාම එනවා ඍණ 2යි ab. ඊළඟට b වර්ගය අරගෙන මම මේක පොඩ්ඩක් ඈඩ් කරලා ලිව්වා 4යි c වර්ගය. දැන් අපේ අවශ්‍යතාවයේ මූල තාත්වික බව පෙන්වන්න විවේචකයේ ධන බව පෙන්වන්න. අපි මෙහෙම කියනවා මේ අගේ දිය ටිකක් වෙලා බලන් ඉන්න. ඔයාට මතක් වෙනවා 9 පන්ති ඉගෙනගත්ත ගණිතේ මොකද්ද ඒ කියන්නේ? බලන්න ඔය කියන්නේ a ඍණ b ගේ වර්ගය. ඒ වර්ගයේ ඍණ 2යි b ධන b වර්ගය. 4යි c වර්ගය කියන්නේ 2යි c මුළු අගේ වර්ගය.
දැන් ඔන්න තර්කණය මෙහෙම සැකසෙනවා. පූර්ණ වර්ගයක් නිසා ධන. පූර්ණ වර්ගයක් නිසා ධනයි එකතු කළාම වඩා විශාලයි බිඳුව. මූල තාත්විකයි ප්‍රබින්නයි වගේ එන්නේ. මූල තාත්වික වෙන්න පොදු අවශ්‍යතාවය වඩා වැඩි හෝ සමානයි බිඳුව. බලමු සමාන අවස්ථාවක් ගන්න පුළුවන්ද කියලා. අපි මෙහෙම කියමු. මෙහි ඩෙල්ටා සමානයි බිඳුව වන්නේ. ඔක බිඳුව වෙන්න බලන්න. ඔය මුළු වගේ බිඳුව වෙන්න මේකත් බිඳුව වෙන්න ඕනේ. මේකත් බිඳුව වෙන්න ඕනේ. මේක බිඳුව වෙන්න ඒ සමානයි B සහ මෙයාගේ බිඳුව වෙන්න C බිඳුව වෙන්න ඕනේ. එතන බලන්න ඩෙල්ටා බිඳුව වෙන්න පුළුවන්. ඩෙල්ටා බිඳුව වෙන්නත් පුළුවන්. බලන්න ලියන්න එනම් ඩෙල්ටා වඩා වැඩි හෝ සමානයි බිඳුව. ලියන්න එනම් සමීකරණේ මූල තාත්වික වෙයි. එනම් සමීකරණේ මූල තාත්වික වෙයි. බලන්න ගානේ පියවර ගත්තොත් නොදන්න ගාන ඉස්සෙල්ලා හැරෙව්වා දන්න ආකාරයට. දන්න ආකාරයට හැරෙව්වා. B වර්ගයේ ඍණ 4AC ගත්තා. වඩා වැඩි හෝ සමානයි බිඳුව කියලා පෙන්වුවා. ඩෙල්ටා වඩා වැඩි හෝ සමානයි බිඳුව වෙනකොට මූල තාත්විකයි. අපි ඊළඟට තවත් ගැටලුවක් ගමු. මූල ගැන කතා කරන තවත් ගැටලුවක් බලන්නමයි. ඒ ගානේ මෙන්න මෙහෙම කියනවා. 1 බෙදීම x ඍණ 1 ධන 1 බෙදීම x ධන 1 සමාන 1 බෙදීම c. සමීකරණේ මූල තාත්වික බව පෙන්වන්න. 1 බෙදීම x ඍණ 1 1 බෙදීම ධන 1 බෙදීම x ධන 1 සමාන 1 බෙදීම c. සමීකරණේ මූල තාත්වික බව පෙන්වන්න. බලන්න අපි දන්න එකම තියරි එක තමයි සමීකරණේ මේ ආකාරයට ආවොත් අපි දන්න එකම තියරි එක තමයි ඔය සමීකරණය ax වර්ගය ධන bx ධන c සමාන බිඳුව ආකාරයට ආවොත් මූල තාත්වික වෙන්න අවශ්‍යතාවය b වර්ගයේ ඍණ 4ac වඩා වැඩි හෝ සමාන බිඳුව. එහෙනම් මේ ගණන් හදනකොට ඉස්සෙල්ලාම මේ නොදන්න ස්වභාවයේ තියෙන ගාන නොදන්න ආකාරයේ තියෙන ගාන දන්න ආකාරයේ ගානක් බවට හරව ගන්න ඕනේ. මෙහෙම ගමු. 1 බෙදීම x ඍණ 1 ධන 1 බෙදීම x ධන 1 සමානයි 1 බෙදීම c. පොදු හරයකට අරගෙන සුළු කරමු. x ඍණ 1 x ධන 1 මේ x ධන 1න් මේ 1 වැඩි වෙනවා. මේ x ඍණ 1න් මේ 1 වැඩි වෙනවා. සමාන 1 බෙදීම c. සුළු නමිනවා. ධන 1ට ඍණ 1 කැපෙනවා 2x එනවා. x ඍණ 1 x ධන 1 වර්ග දෙක අන්තරය සාධක. x වර්ගයේ ඍණ 1 වෙනවා. සමාන වෙනවා 1 බෙදීම c ට. අපි හරස් වැඩි කරමු c වලින් මෙයාගේ වැඩි වෙනවා. 2cx හරස් වැඩි කරමු x වර්ගයේ ඍණ 1කින් මෙයාගේ වැඩි වෙනවා. දැන් බලන්න ඔය ගාන හරව ගන්න ඕනේ මේ ආකාරයේ බවට සමානයි බිඳුව වෙන්න ඕනේ. අපි කියන්නේ මොකද්ද? x වර්ගය මේ අගේ මේ පැත්තට ගන්නවා ඍණ 2cx ඍණ 1 ඔක්කොම පද මේ පැත්තට ගත්තම සමානයි බිඳුව. ගාන මේ ආකාරයටම තියෙන්න ඕනේ x වල වර්ගය ඍණ 2cx ඍණ 1 සමානයි බිඳුව. දැන් ඔබ මගෙන් අහයි මේකෙන් එකපාර මේක ලියන්න බැරිද කියලා. එහෙම ලියන්න පුරුදු වුණාට පස්සේ බැරි වෙලා හරි විෂය පටල ගත්ත දරුවෙකුට පැටලෙනවා නම් මම මේ ටික මෙහාට අරගෙන ඊළඟට මේක මෙහාට දාලා ලිව්වා. ඒක සුළු කිරීම එකපාර කරන්න.
කළාට කමක් නැහැ මේ කරන්න පුරුදු වෙන්න. මේ ගණන් නැවත කළා. ඔය ලේසි ගණන් වලින් පටන් අරගෙන ටික තුන්වන හතරවෙනි දේශනෙට යනකොට හුඟක් අපහසු ගණන් වලටපත් වෙයි යනවා. ඔයාලට පුළුවන් මේවා කළා හුරු කරගෙන ඒ දේශන වලට එන්න බලන්න. මේ එක හැසිරෙනවා කැපිටල් A වාගේ. ඍණ 1 2යි C හැසිරෙනවා කැපිටල් B වාගේ. ඍණ 1 හැසිරෙනවා කැපිටල් C වාගේ. බලන්න. අපි ගන්න හදනවා ඩෙල්ටා සමානයි B වර්ගය ඍණ 4යි AC. B වලට ගත්තම ඍණ 2යි C මුළු අගේ වර්ගය ඍණ 4 වරක්. A වලට ගත්තම 1යි C වලගේ ඍණ 1යි. අගය සමාන වෙනවා ඍණ කිව්වත් ධන ඍණ 2c වර්ගය කිව්වත් ධන 2c වර්ගය කිව්වත් එකයි. ධන ඍණ වරක් ඍණ 4 ඕම තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලියන්න පුළුවන් 2c වර්ගය ධන 2 වර්ගය. බලන්න පූර්ණ වර්ගයක් නිසා මේක ධන, පූර්ණ වර්ගයක් නිසා මේක ධන. ධනයි වැඩි කළාම ධන. මෙම ගැටලුවේදී මේක බිඳුවට සමාන වෙන්න බෑ. ඇයි මෙතන අනිවාර්යෙන් ධන 4ක් තියෙනවා. ඩෙල්ටා වඩා විශාලයි බිඳුව. මූල තාත්විකයි ප්‍රබින්නයි. මූල තාත්වික ප්‍රබින්න වේ. මූල තාත්විකයි ප්‍රබින්නයි කියන්නේ තාත්විකයි ප්‍රබින්නයි කියන්නේ නම් මූල තාත්වික වේ. බලන්න ඉස්සෙල්ලම කලේ නොදන්න ගාන දන්න ස්වභාවයට හරව ගත්තා. ඊළඟට විවේචකේ ගත්තා. ඒ අගේ ධන බව පෙන්වුවා. මූල තාත්විකයි ප්‍රබින්නයි. තාත්විකයි ප්‍රබින්නයි වෙනවා කියන්නේ තාත්වික වෙනවා. තාත්විකයි ප්‍රබින්නයි වෙනවා කියන්නේ තාත්වික වෙනවා. අපි තව ගැටලුවක් ගමු. බලන්න ගානේ කියවෙනවා මෙන්න මේ සමීකරණය b ඍණ c වරක් x වර්ගය b ඍණ c වරක් x වර්ගය ධන c ඍණ a වරක් x ධන a ඍණ b සමානයි බිඳුව. සමීකරණේ මූල තාත්වික බව පෙන්වන්න කියලා කියනවා. අපි යමු ගැටලුවට. b ඍණ c එනම x වල වර්ගය c ඍණ a එනවා x. ඒ ඍණ b එනවා සමාන බිඳුව. බලන්න හරියටම අපි දන්න ආකාරයෙන්ම තියෙනවා ගානේදී. ආයි සකස් කරන්න අවශ්‍ය වෙන්නේ. මෙයාගේ හැසිරෙනවා b වාගේ, මෙයාගේ හැසිරෙනවා c වාගේ. අපි ගන්නවා ඩෙල්ටා සමානයි b වර්ගය ඍණ 4යි ac. සමානයි b වර්ගය c ඍණ a ගේ මුළු අගේ වර්ගය ඍණ 4 වරක්. a වලට එනවා b ඍණ c වලට එනවා a ඍණ b. දැන් මේක ධන අගයක් බව පෙන්වන්න ඕනේ. ඔයා ගණිතයට හුරු වෙනකොට මේක නොලියා මේ පේලිය නොලියා එකපාර මේක ලියන්න. පුරුදු වෙන කල් මම මෙහෙම ලිව්වේ. අපි හිතමු සාමාන්‍ය පෙළ සමත් පෙළ මුල් කාලේ ඉන්න දරුවෙක් කියලා. අනේ වගේ කෙනෙකුට මේක ලියලා ලිව්වා. ඒ උසස් පෙළ දෙවෙනි වසර වගේ ඉන්න දරුවෙක් නම් මේක අවශ්‍ය නැහැ. විභාගයට යන්න ඉන්න දරුවෙක් නම් මේක අවශ්‍ය නැහැ. එකපාර ලියාගත්තා. බලන්න. මේක සුළු කළාම එනවා c වර්ගය ඍණ 2යි ac ධන a වර්ගය ඍණ 4 වරක්. b වලින් a වැඩි වෙනවා, b වලින් ඍණ b වැඩි වෙනවා, ඍණ c වලින් a වැඩි වෙනවා, ඍණ c වලින් ධන b වැඩි වුණාම cb. ආයෙත් බලන්න මේක වර්ග කළාම c වර්ගයේ ඍණ 2යි ac ධන a වර්ගය ba ඍණ b වර්ගය
ඍණ B වර්ගය ඍණ CA ධන CB. දැන් ඔය අගය ධන බව පෙන්ව ගන්න ඕනේ. බලන්න. C වර්ගය ඍණ 2ක් AC ධන A වර්ගය ඍණ 4න් BA වැඩි වෙනවා. ඍණ 4න් ඍණ B වර්ගයේ වැඩි වුණාම ධන 4යි B වර්ගය. ඍණ 4න් ඍණ C A වැඩි වුණාම ධන 4ක් C A ඍණ 4ක් CB. ඍණ 4යි B A ඍණ වරක් ඍණ ධන වෙනවා. ඍණ වරක් ඍණ ධන වෙනවා. ඍණ 4 වරක් මේ අගේ එනවා ඍණ 4යි CB. ඔයාගේ ධන බව පෙන්ව ගන්න ඕනේ. අපි මේක රීසෙට් කරගමු, ආයෙ සකස් කරගමු. බලන්න A වර්ගයේ මම ඉස්සෙල්ලාම ලිව්වොත් 4යි B වර්ගයේ ඊළඟට ලිව්වොත් ගත්ත පද යටින් කුඩාවට ලකුණක් දාගන්නම් පැටලෙන්නේ නැති වෙන්න. C වර්ගය ඊළඟට ගත්තොත් ඍණ 2යි AC ධන 4යි C AC කියන්නේ AC මයි. ධන 2ක් AC ඍණ 4යි BA ඍණ 4යි CB. දැන් ඔය අගේ ධන බව පෙන්වන්න ඔක්කොම අගේ අරගෙන මම යටින් ලකුණු කරගෙන ගියාට පැටලෙන්නේ නැති වෙන්න. දැන් මේක ධන බව පෙන්වන්න ඕනේ. බලන්නමයි. ඔයා දන්නවා සාමාන්‍ය පෙළ ගණිතයෙන් A ධන B ගේ වර්ගය කියන්නේ A වර්ගය ධන 2යි AB ධන B වර්ගය. මේක වඩා විශාලයි බිඳුව පූර්ව වර්ගයක් නිසා. ඊළඟට ආයෙත් ඔය සාමාන්‍ය පෙළ ගණිතයෙන් දන්නවා A ධන B ධන C ගේ වර්ගය කියන්නේ මොකක්ද? මම ලියන්න ඉස්සෙල්ලා තනියම ලියන්න බෑන කොළ කැල්ලක. A වර්ග වෙනවා B වර්ග වෙනවා C වර්ග වෙනවා. මේ දෙක වැඩි වෙලා දෙකෙන් වැඩි වෙනවා. මේ දෙක වැඩි වෙලා දෙකෙන් වැඩි වෙනවා. මේ දෙක වැඩි වෙලා දෙකෙන් වැඩි වෙනවා. 2යි BC පූර්ණ වර්ගයක් නිසා ධන. බලන්න A ධන B ධන C ගේ වර්ගය කියන්නේ A වර්ගය ධන B වර්ගය ධන C වර්ගය ධන දෙක වගේත් එක්ක කියලා හුරු කරගන්න. A වර්ගය ධන B වර්ගය ධන C වර්ගය ධන 2යි AB ධන 2යි AC ධන 2යි BC. මම මේ ලොජික් එක එතන තියෙන තර්කණය මෙතන පාවිච්චි කරන්න හදනවා. A වර්ගයේ තනිකරම වර්ගමූලය ගත්තා. 4යි B වර්ගයේ තනිකරම වර්ගමූලය ගත්තා. C වර්ගයේ තනිකරම වර්ගමූලය ගත්තා. පූර්ණ වර්ගය ගැන හිතන්න හදනවා. මේක ඉදිරියේ ධන තිබ්බත් ඍණ තිබ්බත් A වර්ග කළාම A වර්ගයේ මේක ඉදිරියේ ධන තිබ්බත් ඍණ තිබ්බත් වර්ග කළාම 4යි B වර්ගය. මේක ඉදිරියේ ධන තිබ්බත් ඍණ තිබ්බත් වර්ග කළාම C වර්ගය. මේ පද දෙක ගුණ වෙලා දෙකෙන් වැඩි වුණාම 2යි AC එන්න මම මේකට ධන දානවා. මේ දෙක වැඩි වෙලා දෙකෙන් වැඩි වුණාම ඊළඟට මේ දෙක වැඩි වෙලා දෙකෙන් වැඩි වුණාම ඍණ 4යි BA එන්න මේක මම මේකට ඍණ දානවා. එතන මේ දෙක වැඩි වෙලා දෙකෙන් වැඩි වුණාම එන්නේ ඍණ 4යි CB නැත්නම් BC පූර්ණ වර්ගයක් නිසා ධන. පූර්ණ වර්ගයක් නිසා ධන. දැන් ඔයා මගෙන් අහනවා මේක බිඳුවට සමාන වෙන්න බැරිද කියලා. අපි සමාන අවස්ථාවක් ගමු. අරගෙන බලමු හරි ගියොත් හොඳයි. හරි ගියේ නැත්නම් අයින් කළා දාමු. කියමු මේ බලන්න මේ ප්‍රකාශනය ගන්නවා A ඍණ 2යි B ධන C පූර්ණ වර්ගය මේ ඩෙල්ටා සමානයි බිඳුව වන්නේ
බලන්න මේකේ ඩෙල්ටා මේ අගේ බිඳුව වෙන මේ මුළු කෑල්ල බිඳුව වෙන්න ඕනේ. A ඍණ 2යි B ධන C සමානයි. බිඳුව විය යුතුය. විය යුතුය. එහෙම වෙනකොට A ධන C 2යි B අනිත් පැත්තට දාන්න ධන වෙනවා. 2යි B වෙනවා. B සමාන වෙනවා A ධන C බෙදීම 2ට. දැන් මේක බිඳුව වෙන්න පුළුවන් අවස්ථාවක් විස්තර කරා. ලියන්නේ විට මෙහි ඊට මෙහි ඩෙල්ටා වඩා වැඩි හෝ සමානයි බිඳුව වේ. මේ ඩෙල්ටා වඩා වැඩි හෝ සමානයි බිඳුව වේ. ලියන්නේ එනම් සමීකරණේ මූල තාත්වික වේ. එනම් සමීකරණේ මූල තාත්වික වේ. බලන්න. අපි ඔය ගාන තව දුරටත් අධ්‍යයනය කරන්න බලමු. විභාගයකදී ඔය ගානම අහන්න පුළුවන්. ඔය ගාන නෙමෙයි වගේ වෙන්න. ඔය ගානම අහන්න පුළුවන්. ඔය ගාන නෙමෙයි වගේ වෙන්න. මෙහෙම ලියමු. ලියන්න. ඉහත ගැටලුව B ඍණ C x වර්ගය C ඍණ x A ඍණ B සමානයි බිඳුව. සමීකරණය සලකන්න. B ඍණ C වරක් x වර්ගය ධන C ඍණ A ධන A ඍණ B සමානයි බිඳුව. සමීකරණය සලකන්න. ලියන්න මෙහි A B සහ C අගයන් බලන්න. මේක A B C අගයන් සැකසීලා තියෙනවා. බලන්න B ඍණ C B වලින් C අඩු වෙලා x වර්ගය C වලින් A අඩු වෙලා x A වලින් B අඩු වෙන්න ලෙසින් අපි කියනවා චක්‍රීය ලෙස සමමිතිකව පවතිනවා කියලා. සමමිතිකව පවතී. බලන්න. B ඍණ C x වර්ගය C ඍණ AX A ඍණ B. B වලින් පටන් අරගෙන ගාන ලියලා තියෙනවා. ලියන B වලින් පටන්ගෙන ගැටලුව ඉදිරිපත් කර ඇත. B වලින් පටන්ගෙන ගැටලුව ඉදිරිපත් කර ඇත. බලන්න. අපිට අවශ්‍ය නම් දැන් මේ පටන් ගත්තේ B වලින් C වලින් පටන් අරන් ගැටලුව ලියන්න පුළුවන්. එතකොට එනවා C වලින් පටන් ගත්තම C ඍණ A x වර්ගය C ඍණ A x වර්ගය A ඍණ BX A ඍණ BX B ඍණ C සමාන බිඳුව. අපි C වලින් පටන් ගත්ත C ඍණ A x වර්ගය A ඍණ BX B ඍණ C. ලියන අවශ්‍ය විටකදී A වලින් පටන්ගෙන ගැටලුව ලිවිය හැක. අවශ්‍ය විටකදී A වලින් පටන්ගෙන ගැටලුව ලිවිය හැක. දැන් මේ වීඩියෝ එක පොඩ්ඩකට නතර කරලා A වලින් පටන් ගන්න තනියම ලියන්න බලන්න. මම ලියන්නේ ඉස්සෙල්ලා. ආයෙත් එන්න සබ්ජෙක්ට් විෂයට බලන්න. A වලින් පටන් ගත්තොත් එනවා A ඍණ B වරක් x වර්ගය A ඍණ B වරක් x වර්ගය B ඍණ C x B ඍණ CX C ඍණ A සමාන බිඳුව. බලන්නයි. මේ ගානම නෙමෙයි ඒ ගාන නෙවෙයි. ඒ ගානම නෙමෙයි හැබැයි නෙමෙයිත් නෙමෙයි. එකම ගැටලුව. ඔයා මේ ගණන් දෙක ගෙදරදී කරලා බලන්න. ආයෙත් ගන්න මේ කොටස A මේක B මේක C පූර්ණ වර්ගය අරගෙන විවේචකයේ ධන බව පෙන්වන්න මේ ස්වභාවය පාවිච්චි කරන්න. දැන් දරුවනේ මම ඔබට වර්ග සමීකරණ වල ආරම්භයේ ඉඳලා යම් ප්‍රමාණයකට රැගෙන ආවා මේ වීඩියෝ එකේදී.
තව වීඩියෝස් 9ක් 10ක් කරනකොට වර්ග සමීකරණ සම්පූර්ණයෙන් ඉවර කරන්න පුළුවන් අන්තිම අවුරුදු වල පාස් පේපර්ස් වල මාකින් ස්කීම්ස් උත් එක්ක. මම මේ උගන්වපු කරුණු ඔයාට තේරුණා කියලා හිතෙනවා නම් උගන්වපු කරුණු ඔක්කොම තේරුණා කියලා හිතෙනවා නම් මම ආදරෙන් ඉල්ලා සිටිනවා මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා අර බෙල් අයිකන් එකත් ක්ලික් කරලා ඔබ මා ගැන දරන අදහස දැනගන්න මං ආසයි. මේ දේශනෙන් ඔයාට මොකද්ද හිතුනේ කමෙන්ට් එකක් ලෙස දාන්න පුළුවන් නම් මම ස්තුතිවන්ත වෙනවා. තවත් වීඩියෝ එකකින් ළඟදී මුණ ගැහෙනවා. ඔයා සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බොත් තව වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ගන්න පුළුවන් වෙනවා. ඔයාට දැනුම් ඒක දැනන්න පටන් ගන්නවා. එම්නම් මම දැන් නතර කරනවා. අයිබෝවන් ළමයි.